හරි මේ ප්‍රතික්‍රියා දෙක ලියන්න කැල්සියම් 2+ බයිකාබනේට් එකකට ඔහොම වෙන්න පුළුවන්. හරි ඔහොම තමයි තියෙන්නේ. හරි ලියන්න ඊට පස්සේ ලියන්න මේ දෙක ලියා ගන්න ළමයි මුලින්ම ප්‍රතික්‍රියා දෙක ලියා ගන්න ඕගොල්ලෝ. හරි ප්‍රතික්‍රියා දෙක මේක තේරුම් ගන්න මේ බයිකාබනේට තමයි තියෙන්නේ. කැල්සියම් බයිකාබනේට් රත් කරාම කැල්සියම් කාබනේට් ඝනය තැම්පත් වෙනවා. අන්න අපිට කැල්සියම් අයන ටික අයින් කරන්න අවස්ථාව ලැබෙනවා පෙරුවට පස්සේ. හරි අපිට ජලය පෙරන්න නැති නටවල. එහෙම කරාම ළමයි తాවකාලික කණුත අයින් කරන්න පුළුවන්. හැබැයි ස්ථිර කටනත් එහෙම අයින් කරන්න බෑ. ඒකට හේතුව ස්ථිර කටනත්වේදී මේ කැටයන පවතින්නේ ඒවයේ ක්ලෝරයිඩ් ලෙස Cl- ලෙස. අන්න එහෙම වුණාම කැල්සියම් ක්ලෝරයිඩ් ඝනය හැදෙන්නේ නැහැ. රත් කරලා නැටුව වෙලා එහෙම වෙන්නේ නැහැ. ඒක ලේසියෙන් එහෙම උෂ්ණත වෙන්නේ නැහැ. ඒ හින්දා ළමයි මේක කරන්න බැරි වැඩක්. අන්න ඒ වගේ වෙලාවට අපි භාවිතා කරනවා සෝඩියම් කාබනේට්. අපි සෝඩියම් කාබනේට් භාවිතයක් විදිහට කියනවා සෝඩියම් කාබනේට් කියන ලවණය අපි දානවා මේ කටන ජලයට. එතකොට කටන ජලය මගින් මොකද වෙන්නේ? කටන ජලයේ තියෙන මැග්නීසියම් 2+ සහ කාබනේට් කැල්සියම් 2+ කියන අයන ප්‍රතික්‍රියා කරන සෝඩියම් කාබනේට් එක කළා ඒගොල්ලෝ කාබනේට් විදිහට අවක්ෂේප වෙනවා කලින් වගේම. ඒතර ආයසරයක් අපිට පෙරලා අයින් කරන්න පුළුවන්. අන්න එහෙමත් අපි කරනවා. හරි එහෙම තමයි සාමාන්‍ය සිදු කරන්නේ. ලියන පොඩක් ලියන ස්ථීර කඩනතුලේ හේතු වන්නේ කැල්සියම් 2+ සහ මැග්නීසියම් 2+ වල කැල්සියම් 2+ සහ මැග්නීසියම් 2+ වල ක්ලෝරයිඩ් ලෙස ඒවා පැවතීමයි. එවැනි අවස්ථාවලදී මෙන් පද්ධතියේ සෝඩියම් කාබනේට් යෙදීමෙන් සෝඩියම් කාබනේට් යෙදීමෙන් එම කැටයන අවක්ෂේප කළ හැක. හරි ඔයගොල්ලෝ මැග්නීසියම් වල තියෙන මැග්නීසියම් තමයි මැග්නීසියම් 2+ කියන අයනය දෙකක් Cl- එක අපි සෝඩියම් කාබනේට් දැම්මහම මැග්නීසියම් කාබනේට් දෙකක් NaCl වලට පත් වෙන එකත් එහෙම එකක්. ඒ නිසා ළමයි සාමාන්‍යයෙන් ස්ථිර කඩනතුලේ හේතු වෙන්නේ මෙන්න මේ කැල්සියම් 2+ සහ මැග්නීසියම් 2+ වල ක්ලෝරයිඩ්. ඒතර ඒක අයින් කරගන්න ඕගලන්ට දාන්න වෙනවා සෝඩියම් කාබනේට් තමයි හැටි. හරි එහෙම හරි. හරි ඊට පස්සේ ලියන්න ඊළඟ මාතෘකාව ජලයේ රසායනික ඔක්සිජන් ඉල්ලුම. හරි COD. ජලයේ රසායනික ඔක්සිජන් ඉල්ලුම. හරි ලියන්නේ අර්ථය මෙලෙස හඳුන්වන්නේ ජලයේ ද්‍රාවිත ඔක්සීකරණය කළ හැකි ද්‍රව්‍ය ඔක්සීකරණය කිරීම සඳහා අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණයයි. හරි අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණයයි ලියන්න
මෙහිදී කාබනික සංයෝග මේද අම්ල ඇමයිනෝ අම්ල ග්ලූකෝස් හා මේද අම්ල හේතු වේ. එහිදී Fe2+ හා Mn2+ ද කඨිනත්වය සඳහා හේතු වන ප්‍රභේද වේ. හරි. එහෙම තමයි අපි ඔය කෙමිකල් ඔක්සිජන් ඩිමාන්ඩ් කියලා කියන්නේ. දැන් අපේ හිතනකො ජලයේ දිය වෙලා තියෙනවා ඔක්සිකරණය හරි ඔක්සිහරණය කරන්න පුළුවන් ද්‍රව්‍ය තියෙනවා. හිතනවා කාබනික ද්‍රව්‍යයක් කියලා. මේක අපිට ඔක්සිකරණය කරන්න පුළුවන්. ඒ ඔක්සිකරණය කරන්න අපිට ඔක්සිජන් ඕනේ. අන්න ඒ ඔක්සිජන් තියෙන මට්ටම තමයි අපි ජලයේ ද්‍රව්‍යයට තමයි අපි කියන්නේ මේ COD කියලා නැත්නම් කෙමිකල් ඔක්සිජන් ඩිමාන්ඩ් අපි කියනවා. ඒක සාමාන්‍ය ළමයි විවිධ අපජලවල තත්ත්වවල වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් මතුපිට ජලයේ බැහැර කරන කාර්මික අපජලය සාමාන්‍ය 250ක් වගේ තියෙන පුළුවන් ppm වලින්. හරි. වායු මාර්ග වල එවෙන්නේ 400ක විතර තියෙනවා. සාගර ජලය 250 තියෙනවා. රබර් කර්මාශාල 400ක විතර තියෙනවා. රෙදි කර්මාශාල සාමාන්‍ය 250ක් විතර මේ තියෙන පුළුවන් COD අගේ. එහෙම තමයි කෙමිකල් ඔක්සිජන් ඩිමාන්ඩ් එක අගේ ප්‍රකාශ වෙන්නේ. හරි. ඒ නිසා මේ සාමාන්‍යයෙන් COD අපජලයේ තියෙන අන්නේ වගේ ප්‍රමාණ තියෙන ඕනේ. හරි. එහෙම තමයි. නමුත් ඔය සමහරවල් ඔය මට්ටම් වලට ඉක්මව ගියන් පස්සේ ඒවා සුදුසු නැහැ කර්මාන්ත වල එළියට දාන්න. හරි. එහෙම තමයි තියෙන්නේ ළමයි. හරිද? දොර ලීටරයට මිලිග්‍රෑම් 250 400 වගේ පරාස වල තමයි මේක තියෙන්නේ. හරි. ඒක තමයි ළමයි සාමාන්‍යයෙන් තියෙන්නේ. හරි. ලියන්නකෝ. ලියන්න. විවිධ අපජලීය පද්ධතිවල තිබිය යුතු උපරිම COD අගය තිබිය යුතු උපරිම COD අගය 250 400 අතර පරාසය වේ. 250 400 ppm. හරි. 250 400 ppm පරාසය වේ. හරි ළමයි. හරි. තව බලන්න. මෙහිදී COD අගය සඳහා නැත්නම් රසායනික ඔක්සිජන් ඉල්ලුම සඳහා Fe2+ හා Mn2+ හේතු වේ, දායක වේ. Mn2+ දායක වේ. මෙම ඔක්සිජන් ප්‍රමාණය නිර්ණය කරනු ලබන්නේ මෙම ඔක්සිජන් ප්‍රමාණය නිර්ණය කරනු ලබන්නේ අනුමාපන ක්‍රමයක් මගිනි. එහිදී ආම්ලික K2Cr2O7 ද්‍රාවණයක්
ආසවනය කර ඉතිරි ඩයික්‍රෝමේට් ප්‍රමාණය Fe2+ මගින් අනුමාපනය කර COD අගය නිර්ණය කරයි. COD අගය නිර්ණය කරයි. ඒ කියන්නේ මෙහෙමයි ළමයි. දැන් හිතන්නකෝ ජලයේ දැන් ද්‍රාවිත ඔක්සිජන් ප්‍රමාණය මේ කියන්නේ. ජලයේ ද්‍රාවිත ජලයේ තියෙන මේ අතර මේ ද්‍රාවිත ප්‍රමාණය කියන වෙන මිනුමක්. අතරම කියන්නේ මේ ජලයේ තියෙන මේ කාබනික ද්‍රව්‍ය ඔක්සිකරණය කරන්න අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය. මේ ප්‍රමාණය අපි හොයාගන්නේ දැන් ජලයේ තියෙනකොට මේ ජලයේ O2 දිය වෙලා තියෙන පුළුවන් නේ. O2 හැම තියෙන පුළුවන් අප ජලයේ. හරි. එතන මේ O2 ප්‍රමාණය හොයාගන්න අපි මේකට දානවා මේ ආම්ලික H+ K2Cr2O7. හරි. ආම්ලික පොටෑසියම් ඩයික්‍රෝමේට් ද්‍රාවණයක් දානවා. එතකොට එහෙම දැම්මහම මොකද වෙන්නේ? පොටෑසියම් ඩයික්‍රෝමේට් ද්‍රාවණයත් එක්ක මෙන්න මේ ඔක්සිකාරකය O2 ප්‍රතික්‍රියා කරනවා. හරිද? එතකොට Cr2O7 Cr3+ බවට පත් වෙනවා. එතකොට ඒ අතරතුරේ අනිත් එකින මේ අපි කියන සාමාන්‍ය ඔක්සිජන් වැය වෙනවා අරගේ ප්‍රතික්‍රියාව සඳහා. ඉතින් අන්න ඒ අවස්ථාවකදී අපිට පුළුවන් එතනදී මේ වැය වෙච්ච ඔක්සිජන් ප්‍රමාණය අපි හොයාගන්න පුළුවන් ඉතුරු ඩයික්‍රෝමේට් ප්‍රමාණය හරහා. හිතන්නකෝ ඩයික්‍රෝමේට් අපි 100ක් දැම්ම කියලා. හරි? O2 වලට වැය වෙන්නේ 50ක් නම් නැත්නම් 60ක් වැය වුණොත් ඉතුරු 40ක් තියෙනවනේ. අන්න ඒ ඉතුරු 40 අපි හොයාගන්නේ ඩයික්‍රෝමේට් අනුමාපනය කරනවා Fe2+ ද්‍රාවණයක් එක්ක. සංයුත දන්න Fe2+ ප්‍රමාණයක් එක්ක අනුමාපනය කරලා හොයාගන්න මේ 40. ඒ 40 හොයාගත්තන් පස්සේ අපි දාපු ප්‍රමාණය දන්න හින්දා අපි අඩු කරනවා. ඒ ප්‍රමාණය අඩු කරලා අපිට හොයාගන්න පුළුවන් ප්‍රතික්‍රියාවක ප්‍රමාණය. අපි අන්න ඒ වගේ ප්‍රත්‍යනුමාපනය කරලා ඒ ප්‍රමාණය නිර්ණය කිරීමක් කරනවා. ඉතින් මෙතනදී වෙන්නේ අන්න ඒ වගේ ක්‍රියාවලියක්. හරි? ඩයික්‍රෝමේට් ද්‍රාවණය භාවිත කරන මේ O2 ප්‍රමාණය සෙවීම සඳහා. හරි? ඒක ගණන් දෙකකින් මොකලට එන්නේ නැහැ. එහෙම තමයි තියෙන්නේ. ඊළඟට ළමයි ඊළඟ මාතෘකාව ජලයේ ද්‍රාවිත ඔක්සිජන් මට්ටම. හරි? ජලයේ ද්‍රාවිත ඔක්සිජන් මට්ටම. ජලයේ ද්‍රාවිත ඔක්සිජන් මට්ටම. හරිද? ජලයේ ද්‍රාවිත ඔක්සිජන් මට්ටම කියලා කියන්නේ සාමාන්‍යයෙන් මේ වායු ජලයේ දිය වෙන්න එපයි සාමාන්‍යයෙන්. වායු මේ සාමාන්‍ය ජලය හොඳට තියෙනවා නම් අපෙන් අහන්නේ මොකද්ද මේ ක්ලෝරයිඩ් සෝඩියම් ප්ලස් ඔව් ක්ලෝරයිඩ් සෝඩියම් ප්ලස් මේ බොහෝ දුරට මේ විශාල ප්‍රමාණයක් තියෙනවා මේ ලවණ ප්‍රමාණය වැඩි වෙනවා. ඒතර අහන්නේ මේ කලින් ප්‍රශ්නයක් අහන්නේ මෙයා මේ ක්ලෝරයිඩ් සහ සෝඩියම් ප්ලස් මේ අර දැන් සෝඩියම් කාබනේට් කියන එකේ මොකද අපි කියවනේ කතාවක්. අපි කියවනේ මේ මොනවද පොඩ්ඩ ළමයි මේක අහගන්න. කඨිනත්වය අයින් කරන්න අපි දානවා ස්ථිර කටට අයින් කරන්න අපි දානවා සෝඩියම් කාබනේට්. දැම්මහම දැන් කැල්සියම් ක්ලෝරයිඩ් තියෙනවා නම් ඒකට සෝඩියම් කාබනේට් දැම්මහම මේ ප්‍රශ්නේ අහන්නේ කැල්සියම් ක්ලෝරයිඩ් AQ වලට Na2CO3 දැම්මොත් කැල්සියම් කාබනේට් අවක්ෂේප වෙනවා. ඒක හරි. එයා කියනවා එහෙම අවක්ෂේප වෙනකොට සෝඩියම් ප්ලස් සහ Cl මයිනස් ඉතුරු වෙනවනේ. ඒවා ප්‍රශ්නයක් නැද්ද කියලා අහනවා. ඔව් මේ සෝඩියම් ප්ලස් සහ Cl මයිනස් එච්චර ප්‍රශ්නයක් ලුණු. හරි. ඒක ගොඩාක් ලොකු ප්‍රමාණ වලින් දාන්නේ. අපි බලලා අවශ්‍ය ප්‍රමාණය දාන්නේ. ඒ හින්දා මේ NaCl වල ගැටලුවක් නැහැ. ඉතින් ගොඩාක් අධික වුණොත් බොන්න බැරි වෙනවා කොහොමද? හැබැයි සබන්දිය තත්ත්වයකට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද අපේ ප්‍රශ්න තියෙන්නේ කඨිනත්වය අයින් කරගන්නනේ. ඉතින් සෝඩියම් ප්ලස් තිබීම එච්චර ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ නිසා කඨිනත්වයට සෝඩියම් ප්ලස් සහ Cl මයිනස් හේතු වෙන්නේ නැහැ. ඒ නිසා ඔන්න එයාගේ ගැටලුවක් නැති බව මතක තියාගන්න. කඨිනත්වය අයින් කරන්න දාන්න. හරි. ඒක අපි එතනින් කතාව නවත්තනවා. ඊළඟ අපි දැන් කීකී හිටියේ ද්‍රාවිත ඔක්සිජන් මට්ටම. ද්‍රාවිත ඔක්සිජන් මට්ටම වැදගත් වෙන ළමයි. දැන් ජලයේ තියෙන ඔක්සිජන් ප්‍රමාණය මත තමයි ඔය ජලයේ ඉන්න ජීවීන් ඊට පස්සේ අපි කියන්නේ සාමාන්‍යයෙන් ওই ශාක වර්ග තියෙන්නේ ඒක මත. ඉතින් ද්‍රාවිත ඔක්සිජන් මට්ටම අඩු නම් ඒක පැවැත්මක් නැති වෙනවා. ඊට පස්සේ වැඩි වුණොත් එහෙම ඇල්ගී හිම වැඩිම වර්ධනය වෙනවා. අන්න ඒ වගේ තත්ත්ව තියෙන පුළුවන්. ඒ නිසා ද්‍රාවිත ඔක්සිජන් මට්ටම අපි සාමාන්‍යයෙන් අප ජලය පිළියම් කිරීමට භාවිත කරන සාධකයක්. හරි.
ලියන්නකෝ. ජලයේ දියවන වායු ප්‍රමාණය ජලයේ දියවන වායු ප්‍රමාණය අඩුවන විට වරහන් තුල 5 ppm. හරි 5 ppm. ජලජ ජීවීන්ට හා ශාකවලට හානි වේ. ජලජ ජීවීන්ට හා ශාකවලට හානි වේ. සාමාන්‍යයෙන් සෙල්සියස් 21 දී හා 1 atm වලදී ජලයේ ද්‍රාවිත O2 මට්ටම ජලයේ ද්‍රාවිත O2 මට්ටම 9 ppm පමණ වේ. හරි 9 ppm පමණ වේ. හරි එතකොට සාමාන්‍යයෙන් මේ ජලයේ ද්‍රාවිත ඔක්සිජන් ප්‍රමාණය ළමයි මනින්නේ සාමාන්‍ය අපි කියනවා ඝන ඩෙසිමීටර මිලිග්‍රෑම් වලින්. එතකොට ඒ ප්‍රමාණය ගොඩක්ම අඩු වුණොත් එහෙම අපිට ගැටලුවක්. එහෙම නම් පස්සේ අනිවාර්යයෙන්ම ශාක සහ සත්වයන් මැරෙන ගන්න සාමාන්‍ය ppm වගේ 1 2 3 වගේ අගයට එනකොට සතුන් මැරෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ හින්දා ඊට කලින් අපි ඔක්සිජන් ප්‍රමාණය අවශ්‍ය මට්ටමට ගේන්න. ඒ කියන්නේ ඒකට බලපාන තත්ත්ව අපි ඉවත් කරන්න ඕනේ. ඒක තමයි වැදගත් වෙන්නේ. හරිද? ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙන්න හේතු ගොඩක් තියෙන පුළුවන්. හරි උෂ්ණත්වය ඉහළ යාම විශේෂයෙන් බලපානවා. හරි ජලය උෂ්ණත්වය වැඩි වුණොත් එහෙම කොහොමත් O2 අයින් වෙනවා. අන්න ඒ වගේ තත්ත්ව. ඉතින් අපි ළමයි මේ තව දෙයක් කියන්න ඕනේ. මේකෙදි මේ O2 ප්‍රමාණය මනින්නේ විශේෂ ක්‍රමයක් තියෙනවා. ජලයේ දිවෙත O2 ප්‍රමාණය අනුමාපනයක් කරනවා. ඒකට කියන මේ වින්ක්ලර් ක්‍රමය කියලාත් කියනවා. අපි ඒකත් පොඩ්ඩක් විතර සාකච්ඡා කරමු. ලියන්නකෝ. ලියන්න. ජලයේ ද්‍රාවිත O2 ප්‍රමාණය මැනීම සඳහා ජලයේ ද්‍රාවිත O2 ප්‍රමාණය මැනීම සඳහා අනුමාපන සිදු කරයි. මෙය වින්ක්ලර් ක්‍රමය. වින්ක්ලර් ක්‍රමය ලෙස හඳුන්වයි. වින්ක්ලර් ක්‍රමය ලෙස හඳුන්වයි. හරි මම වින්ක්ලර් ක්‍රමය ඔයගලන්ට කියලා දෙනවා. දැන් ඔයගොල්ලෝ සමහරවිට වින්ක්ලර් ක්‍රමය අහලත් නැහැ සමහර අහලා නැතුවත් ඇති. හරි රසායනික ගණිතය වල වින්ක්ලර් සමහර කතා කරලාත් ඇති. කොහොම හරි වින්ක්ලර් ක්‍රමය ගැන මෙහෙම කතා කරන්න. හරි වින්ක්ලර් ක්‍රමයේදී වෙන්නේ ළමයි දැන් හිතන්නකෝ අපිට ඕනේ වැවක හරි පොකුණක හරි තියෙන ද්‍රාවිත O2 ප්‍රමාණය හොයාගන්න. කොච්චර ප්‍රමාණයක් ලීටරයක දියවලා තියෙනවද? නැත්නම් ඝන ඩෙසිමීටරයක ජලයේ කොච්චරක් O2 දිය වුණාද? මේක හොයාගන්න අපි අනුමාපනයක් කරනවා. අපිට ඒක මයින් එක කෙලින්ම උපකරණ දාලා කරන්න බෑ. දැන් pH මීටරයක් වගේ දාලා pH මයින් පුළුවන් වුණාට අපිට බෑ O2 ප්‍රමාණය මනින්න. ඒ හින්දා අපිට ඒක අනුමාපනයක් කරන්න වෙනවා. ඉතින් ළමයි අපි කරන්නේ වැවකින් ජලය අරගෙන ඇවිල්ලා ලැබ් එකට අරන් ඇවිල්ලා පරීක්ෂා කරන්න ගත්තොත් මොකද වෙන්නේ? ඒක හරියන්නේ නැහැ. ඒකට හේතුව අපි වැවේ ඉඳලා ජලය අරගෙන අපි එනකොට මොකද වෙන්නේ? ඒ එන අතරතුරේදී උෂ්ණත්වයේ තත්ත්ව විවිධ දේවල් වෙනස් වෙනවා. එතකොට මොකද වෙන්නේ? ඒ වැවේ තියෙන ද්‍රාවිත O2 ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. එක්ක වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා ඉවත් වෙලා යන්න පුළුවන්. ඒ හින්දා අපිට හරි අගය මැනගන්න බැරි වෙනවා. ඒ හින්දා ළමයි අපි වැවක හරි ලිඳක හරි කොහරි ජලාශයක හරි ද්‍රාවිත O2 මයින්ව නම් මුලින්ම අපි ඒ අවශ්‍ය ජලයේ ප්‍රමාණය අරගෙන බෝතලයකට හරි මොකට අරගෙන ඊට පස්සේ ඒකට තියෙන O2 ප්‍රමාණය ස්ථිර කරගන්න ඕනේ. O2 ප්‍රමාණයට යන්න නොදී ස්ථිර හිර කරගන්න ඕනේ. ඒ සඳහා අපි කරන දෙයක් තමයි ඒකට රසායනික ප්‍රභේද එකතු කරනවා. විශේෂයෙන් අපි මැංගනීස් කියන්නේ Mn2+ මැංගනස් සල්ෆේට් ද්‍රාවණයක් තමයි භාවිතා කරන්නේ. ශාරීය මැංගනස් සල්ෆේට් දාම අපි කියන මැංගනීස් හයිඩ්‍රොක්සයිඩ් භාවිතා කරනවා මේ O2 ප්‍රමාණය ස්ථිර කරගන්න. එතකොට ළමයි අපි ඒ කියන්නේ අපේ වැව් ජලයේ කියන්නේ වෙන් කරගත්ත වැව් ජලයට දානවා වැඩිපුර මැංගනස් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් MnOH2S වැඩිපුර දානවා. මැංගනස් සල්ෆේට් සහ ශාරයක් එකතු කරලා වැඩිපුර දානවා. දැම්මහම වැඩිපුර MnOH තියෙන නිසා ද්‍රාවිත O2 සියල්ලම පාහේ මැංගනස් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රතික්‍රියා කළා MnO2 හරි ඝනය MnO2 ඝනයක් බවට පත් වෙනවා. හරි
MnO2 විදිහට අවක්ෂේපණ කරනවා මැංගනස් ඩයොක්සයිඩ් විදිහට අවක්ෂේපණ බෝතලේ එතනදීම. ඒ හින්දා බෝතලේ හොඳට සොලවලා අපි ප්‍රතික්‍රියාව සිදුවෙන් දීලා ඊට පස්සේ කරන අපි ඒක අරගෙන යනවා විද්‍යාගාරයට. දැන් ප්‍රශ්න නැහැ බෝතලේ තුල MnO2 විතර හිර වුණා අපේ ද්‍රාවිත O2 ටික. දැන් එහෙනම් අපිට MnO2 වල තියෙන O2 ප්‍රමාණය මැනගන්න ක්‍රමයක් තියෙනවා නම් අපිට පුළුවන් ද්‍රාවිත O2 හොයාගන්න. ඒ නිසා අපි කරන ඊළාට ඒ MnO2 ටික නැත්නම් අපි කියන්නේ ඒ ද්‍රාවිත Mn මේ කියන්නේ මේ O2 ටික ප්‍රතික්‍රියා කරපු MnO2 ටික අපි නැවත හොයාගන්න කියන අනුමාපනය කරලා අපි හොයාගන්න උත්සාහ කරනවා. ඒකට අපි කරන්නේ MnO2 ආම්ලික කරලා අපි Ki ද්‍රාවණයක් එකතු කරනවා. ඒක කරන් පස්සේ MnO2 ඔක්සිහරණය වෙනවා Mn2+ වලට I- ඔක්සිකරණ වෙනවා I2 වලට. දැන් I2 ප්‍රමාණයක් නිදහස් වෙනවා. ඒ නිදහස් වෙන I2 ප්‍රමාණය අපි ආයසරයක් කරන්නේ තයෝසල්ෆේට් වල අනුමාපනය කරනවා. එතකොට නිදහස් වෙච්ච I2 ප්‍රමාණයට අනුකූලව තයෝසල්ෆේට් යම් ප්‍රමාණයක් වැය වෙනවනේ. ඒ තයෝසල්ෆේට් වැය වෙච්ච ප්‍රමාණය භාවිතා කරලා අපිට පුළුවන් කියන්න තීච්ඡ I2 ප්‍රමාණය. I2 ප්‍රමාණයෙන් කියන්න පුළුවන් තීච්ඡ MnO2 ප්‍රමාණය. MnO2 ප්‍රමාණයෙන් කියන්න පුළුවන් දිය වෙච්ච O2 ප්‍රමාණය. ඔන්න ඔය විදිහට පියවර 4ක් විතර ආපස්සට ගිහිලා අපිට පුළුවන් මේකෙදි වැය වෙච්ච O2 ප්‍රමාණය හොයාගන්න. හරිද? අපි සටහන් කරමු එක පළවෙනි පියවර ලියන්න. ජලාශයක හෝ වැවක ජලයේ ද්‍රාවිත O2 ප්‍රමාණය මැනීම සඳහා පළමුව අවශ්‍ය ගැඹුරකින් නිශ්චිත ජල පරිමාවක් ලබාගෙන එයට වැඩිපුර මැංගනස් හයිඩ්‍රොක්සයිඩ් MnOH twice එකතු කරනු ලැබේ. එවිට ජලයේ ද්‍රාවිත O2 සියල්ලම MnO2 ඝන ලෙස ස්ථිර වේ. හරි මේක ලේන ප්‍රතික්‍රියාව. MnO2 ඝන ලෙස ස්ථිර වේ. ප්‍රතික්‍රියාව වෙන දෙකක් MnOH twice ඝනය ධන O2 gas දෙකක් MnO2 ඝනය ධන දෙකක් H2O liquid. ඊට පස්සේ යන ඉන්පසුව මෙම බඳුන මෙම ජලය අඩංගු බඳුන විද්‍යාගාරයට ගෙන ගොස් ද්‍රාවණය ආම්ලික කර එයට වැඩිපුර Ki එකතු කරනු ලැබේ. එවිට MnO2 සියල්ල Mn2+ බවට පත්වන අතර ඊට අනුකූලව I2 නිදහස් වේ. දැන් ඊට සමගාමීව I2 නිදහස් වේ. හරි මේ ප්‍රතික්‍රියාව යන දෙවෙනි එක MnO2 ධන 4ක් H+ AQ I- AQ
හැදෙනවා Mn2 + Aq I2 ඝනය සහ 3ක් H2O liquid. හරි ඊළඟ ලියන්න. මෙහිදී පිටවන I2 මෙහිදී පිටවන I2 මැනීම සඳහා සාන්ද්‍රණය දන්නා තයෝසල්ෆේට් ද්‍රාවණයක් සමග අනුමාපනය කරනු ලැබේ. හරි ප්‍රතික්‍රියාව ලියන්න. මේකට අපි පිෂ්ඨය දර්ශකය භාවිතා කරනවා. හරි ළමයි පිෂ්ඨය දර්ශකය භාවිතා කරන මේ අනුමාපනයේදී පිෂ්ඨයේ වර්ණය නිල් පැහැය ආවරණ වෙනකන් තමයි අන්තිමට අනුමාපනය අපි සිදු කරන්නේ. ඒතකොට ඒකෙන් අපිට පුළුවන් වැය වෙච්ච තයෝසල්ෆේට් ප්‍රමාණය හොයාගන්න. තයෝසල්ෆේට් පරිමාව ඇසුරෙන් එයාගේ සාන්ද්‍රය දන්න හින්දා අපිට තයෝසල්ෆේට් මවුල ගාන හොයාගන්න පුළුවන්. තයෝසල්ෆේට් මවුල ගානෙන් අපිට පුළුවන් THI2 ගාන හොයාගන්න. I2 ගාන හොයාගන්න පුළුවන් අපිට MnO2 ගාන O2 ගාන හොයාගන්න පුළුවන්. අපි ඒ විදිහට කරගෙන යනවා. හරි. එහෙම. ඊට පස්සේ ලියන්න. ඊළඟ මෙහිදී වැය වන තයෝසල්ෆේට් මවුල ප්‍රමාණය වැය වන තයෝසල්ෆේට් පරිමාව. මෙහිදී වැය වන තයෝසල්ෆේට් H2O3 පරිමාව මගින් නිදහස් වූ I2 ප්‍රමාණයත් එමගින් MnO2 ප්‍රමාණයත් ඒ ඔස්සේ ද්‍රාවිත O2 ප්‍රමාණයත් ගණනය කළ හැක. හරි බලන්න කොහොමද කියලා. දැන් තයෝසල්ෆේට් මවුල ප්‍රමාණයට අනුගතොත් එහෙම අපිට හිතා ගන්න පුළුවන් කොහොමද මේක වෙන්නේ කියන එක. නැත්නම් O2 වලින් ගන්න පුළුවන්. දැන් O2 වලින් කිව්වොත් එහෙම O2 එකක් තිබුණොත් ළමයි මේ බලන්න O2 එකක් තිබුණොත් MnO2 දෙකක් පිට වෙනවා. හරි? ඔන්න බලන්න. හරි? O2 එකකට MnO2 දෙකක් පිට වෙනවා. MnO2 දෙකකට I2 ලා එකක් පිට වෙනවා. හරිද? MnO2 දෙකකට I2 එකක් පිට වෙනවා. I2 එකකට තයෝසල්ෆේට් දෙකක් පිට වෙනවා. කියන්නේ දෙකක් ප්‍රතික්‍රියා කරනවා. ඒ අනුව O2 එකකට තයෝසල්ෆේට් දෙකක් ගිය බව තේරුම් ගන්න පුළුවන්. හරිද? එහෙම තමයි ප්‍රතික්‍රියාව. හරිද මම ගත්තා. හරි ප්‍රතික්‍රියාව බලන්න. තුරුතයි නේද? I2 තයෝසල්ෆේට් I- හරි. මේකට මේ දෙකයි මේ දෙකට මේ එකක් ලැබෙනවා. අයිකනසල් දෙකක්. මෙන්න මෙතන වැරදුනම මේ බලන්න මෙතන දෙකක් එනවා. මේ දෙකකට තයෝසල්ෆේට් හතරක් එනවා. එහෙම ගත්තම හරි. එතකොට මේ එකකට MnO2 දෙකයි. මේ දෙකට I2 දෙකයි. I2 දෙකට හතරයි. එහෙනම් තයෝසල්ෆේට් හතරක් නම් THO2 ගාන එකයි. ඒ කියන්නේ හතරෙන් එකයි. එහෙනම් එහෙම ගත්තම හරි. හරි. මේ සරහල් ලියා ගන්න. හරි ඔය විදිහට තමයි ළමයි සාමාන්‍යයෙන් මේ ජලයේ ද්‍රාවිත O2 ප්‍රමාණය හොයලා පරීක්ෂණය වෙන්නේ. හරි. හරි ඊළඟට ජලයේ සුපෝෂණය ඊළඟ ටොපික් එක මාතෘකාව ජලයේ සුපෝෂණය. හරි ජලයේ සුපෝෂණය. හරි සුපෝෂණය කියන එක මම කලින් කිව්වා ලියන ජලාශවල
ජලාශවල ෆොස්ෆේට් අයන PO4 3- ෆොස්ෆේට් අයන හා නයිට්‍රේට් අයන NO3- අයන ඉහළ යාම නිසා ජලාශ මතුපිට ඇල්ගී වර්ධනය වැඩි වී ජල පෘෂ්ඨය ඇල්ගී වලින් වැසී යයි. එවිට අභ්‍යන්තර ජල මට්ටම් වලට O2 හා ආලෝකය නොලැබීම නිසා ජලජ ජීවීන් මිය යාම සිදු වේ. මෙලෙස සුපෝෂණය මගින් හානිකර බලපෑම් ඇති වේ. හරි. සාමාන්‍යයෙන් PO4 3- අයන සාන්ද්‍රණය 0.05 ppm හා නයිට්‍රේට් සාන්ද්‍රණය 25 ppm පහළ මට්ටමක පවත්වා ගත යුතුය. හරි. එච්චරයි. සුපෝෂණය ගැන අපි එච්චර කියන්නේ මේ දෙක තමයි අයන සාන්ද්‍රණය ෆොස්ෆේට් සාමාන්‍ය ලසන් 0.5 තියෙන්න ඕනේ. ඊට වඩා වැඩිවොත් එහෙම සුපෝෂණය වෙන්න පුළුවන්. ඊට පස්සේ යන ඊළඟ එක ජලයේ බැරලෝහ තිබීම. හරි. බැරලෝහ අයන තිබීම. හරිද? බැරලෝහ අයන තිබීම. බැරලෝහ ගැන මම කලින් කිව්වා මේ සාමාන්‍යයෙන් ඔය 5 ග්‍රෑම් ඝන සෙන්ටිමීටර වල බලින් වැඩි ලෝහ තමයි බැරලෝහ කියලා කියන්නේ. සාමාන්‍යයෙන් ඒ ඝනත්වය අයන වල අපි කියන්නේ මේ භාවිතා කරන ලෝහයේ ඝනත්වය 5 ග්‍රෑම් ඝන සෙන්ටිමීටර වල වැඩි නම් ඒක බැරලෝහයක් කියලා කියනවා. ඒ අනුව සාමාන්‍යයෙන් Zn 2+ ඊට පස්සේ Fe2+ වගේ ඒවා සාමාන්‍යයෙන් Hg2+ කැඩ්මියම් Pb මේ ඔක්කොම බැරලෝහ කියලා කියන්න පුළුවන්. හරි. විශේෂයෙන් Hg2+ පස්සේ Pb cadmium 2+ Pb2+ වගේ ඒවා මේක තෘප්ත කරනවා. හරි. ලියන්නකෝ. බැරලෝහ අයන ලෙස හඳුන්වන්නේ ඝනත්වය 5 ග්‍රෑම් ඝන සෙන්ටිමීටර වඩා වැඩි ඝනත්වය ඝන සෙන්ටිමීටර ග්‍රෑම් 5ට වඩා වැඩි ලෝහයි. මෙම අයන OH- අයන සමග
මෙම අයන OH- අයන සමග අද්‍රාව්‍ය අවක්ෂේප සාදයි නම් බැරලෝහ අයන ලෙස හඳුන්වයි. බැරලෝහ අයන ලෙස හඳුන්වයි. හරි. එහිදී Hg2+ cadmium 2+ හා Pb2+ Hg2+ cadmium සහ මේ කියන Pb2+ මෙවැනි බැරලෝහ අයන වේ. හරි එහෙම ලියන්න. හරි ඊට පස්සේ ඊළඟට ලියන්න අපි කතා කරන තව තියෙන මේ ජලයේ විසහිත ඊළඟ ලියන්න මාතෘකාව ජලයේ විෂ රසායන පැවතීම. ජලයේ විෂ රසායන පැවතීම. හරි ලියන්න ජලය තුල පලිබෝධනාශක කාර්මික රසායන ද්‍රව්‍ය හා විවිධ රසායනික ද්‍රව්‍ය තිබීම මෙලෙස හඳුන්වයි. මේවා මගින් ජීවීන්ට හා ශාකවලට දැඩි බලපෑම් එල්ල කරයි. හරි එච්චරයි. ඊළඟට අවසාන එක ද්‍රාවිත කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය. කාබනික ද්‍රව්‍ය. හරි ලියන්න ජලය තුල විස සහිත නොවන කාබනික සංයෝග වේ. මේවා සීනි වර්ග, කාබෝහයිඩ්‍රේට, වැනි ප්‍රභේද වේ. මේවා ජලයේ පවතින විට බැක්ටීරියා මගින් වියෝජනය කිරීම සඳහා ජලයේ ඔක්සිජන් ඉල්ලුම ඉහළ යයි. ජලයේ ඔක්සිජන් මට්ටම ඉහළ යයි. ඉල්ලුම ඉහළ යයි.